समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඛතමාච ගහපති සද්දා සම්පදා ඉද ගහපති අරිය ශාවකෝ සද්දෝ හෝති සද්දහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අයං බුච්චති ගහපති සද්දා සම්පදාති. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ හිමවන්ත අමරසිංහ මහතා විසිනුයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති, සියලු දානයන් පරදවා පින්වතුනි ධර්ම දානයේ ජය ගන්න. ඒ නිසා හිමවන්ත අමරසිංහ මහත්මයා සිද්ධ කරන එතුමාගේ දායකත්වය යටතේ සිදු කරන මේ ධර්ම දේශනාව තුළින් ලංකා වාසීන්ට පමණක් නෙවෙයි, සමස්ත ලෝක වාසීන්ටම බුදු බණ පදයක් ඇසීමේ වාසනාව සැලසෙනවා. එහෙනම් පින්නතුනි, කොයිතරම් මාහැඟි උදාරතර පුණ්‍ය කර්මයකටද ඔබ දායකත්වයෙන් කටයුතු කරන්නේ. මොකද පින්නතුනි, බණ පදයක් අහන්න නැතුව ලෝකේ කාටවත් නිවන් දකින්න බෑ. අනිවාර්යයෙන්ම බණ පදයක් ශ්‍රවණය කළ යුතුමයි නිර්වාණය සාක්ෂාත් කරගන්න. අඩු ගානේ භාවනා කමඨහනක් වශයෙන්වත් බණ පදයක් ශ්‍රවණය කරන්න ඕන. ඒ නිසා බණ පදයක් ලෝකයාට අහන්න සැලැස්වීම ඒ අයට නිවන් මඟ පාදා දීමක් වෙනවා. ඒකයි මා කිව්වේ හිමවන්ත අමරසිංහ මහත්මයා මේ දායකත්වයෙන් කටයුතු කිරීම කොයිතරම් උදාරතර පුණ්‍ය කර්මයක්ද කියලා. ඉතින් එතුමාගේ අරමුණු පරමාර්ථයන් කීපයක් තියෙනවා. අපි පසුව ධර්ම දේශනාව අවසානයේදී ඒ සියල්ල සිහිපත් කරලා ආශිර්වාද කිරීම, පුණ්‍ය ආනුමෝදනා කිරීම, ප්‍රාර්ථනාවන් අපි මතක් කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. පින්වතුනි, මේ බුදුදහමෙහි සාකච්ඡා කරනවා අවසාන ඉලක්කය නිර්වාණය.
මේ නිර්වාණය නම් වූ ඉලක්කයට යන්න බුදුදහම තුල තියෙන අනුපූර්ව ප්‍රතිපදාවක්. මොකද්ද මේ අනුපූර්ව ප්‍රතිපදාව කියන්නේ? අනුපිළිවෙල ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ බුදුදහම තුල තියෙනවා පියවරෙන් පියවර ගමන් ගන්නා. එහෙම් මෙහෙන් යන්න නෙවෙයි. පියවරෙන් පියවර සරල අවස්ථාවේ සිට ගැඹුරු අවස්ථාව දක්වා ක්‍රමයෙන් විහිදෙන ධර්ම මාර්ගයක්. පින්නතුනි මහා සාගරයේ වෙරළාන්තයේ ඉඳලා ඈත දියඹට යන්න මුහුද ගැඹුරු වෙනවා වාගේ සරල අවස්ථාවේ ඉඳලා මේ ශාසනය තුල ගැඹුරු අවස්ථාව දක්වා එනම් නිර්වාණය දක්වා ගමන් කරන්නට අවශ්‍ය කරන ඊටාම ක්‍රමවත් වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. මේ පෙන්වා දුන් වැඩපිළිවෙලේ පින්වතුනි තියෙනවා ඕනෑම කෙනෙක් ගිහි වේවා පැවිදි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා මේ කවුරුත් මුල්ම අංකය හැටියට පළවෙනි පියවර හැටියට ඇති කරගන්න ඕන ශ්‍රද්ධාවයි. එතකොට ශ්‍රද්ධාවෙන් ඊළඟට සීලයට යනවා, සීලයෙන් සමාධියට යනවා, සමාධියෙන් ප්‍රඥාවට යනවා. එතකොට ප්‍රඥාව කියන්නේ යථාර්ථ අවබෝධය. ප්‍රඥාව කියන්නේ නිර්වාණය. එහෙනම් පින්වතුනි නිර්වාණයට යන්න කැමති, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්න කැමති, ලෝකයේ යථාර්ථය අවබෝධ කරන්න කැමති ගිහි පැවිදි ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන්ම සිය වැඩපිළිවෙල දියත් කළ යුතු වන්නේ ශ්‍රද්ධාවෙනුයි. ශ්‍රද්ධාවෙන් තොරව මේ ගමන යන්න බෑ. එහෙනම් ඒ පිළිබඳව අපි වටහා ගැනීමක් කළ යුතුමයි. පින්වතුනි මේ ශ්‍රද්ධාව ගැන අවධානය යොමු කරන්න කලින් ලෝකයේ මේ ශ්‍රද්ධාවට සම්බන්ධව විවිධ ආගම් වල කතා කරන වචන කීපයක් අපි බලමු. අපිත් ඒව පාවිච්චි කරනවා සමහර වෙලාවට. පළවෙනි වචනය තමයි භක්තිය. ඊළඟට තියෙනවා විශ්වාසය, ඇදහිීම, ප්‍රේමය. මේ වගේ වචන කතා කරනවා ඒ ශ්‍රද්ධාවට සමාන ලෙසින්. එතකොට බුදුදහම තුල ශ්‍රද්ධාව ගැන කතා කරනවා. සමහර ආගම් වල භක්තිය ගැන කතා කරනවා. සමහරු විශ්වාසය ගැන, සමහරු ඇදහිීම ගැන, සමහරු ප්‍රේමය ගැන සාකච්ඡා කරනවා. බලමු පින්වතුනි මේ වචනවලත් ශ්‍රද්ධාවෙත් අතර තියෙන වෙනස මුලින්ම. දැන් ශ්‍රද්ධාව කියලා කියන වචනේ තේරුම බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි ඇති කරගන්නා පැහැදීමයි. ඒ නිසා ශ්‍රද්ධාව තියෙන කෙනා තුල කතමාච ගහපති සද්දා සම්පදා, මොකද්ද ගෘහපතිය සද්දා සම්පදා කියලා කියන්නේ? ඉද ගහපති අරිය ශාවකෝ සද්දෝ හෝති සද්දහති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය පිළිබඳව, උන්වහන්සේගේ නවරහාදී බුද්ධ ගුණයන් පිළිබඳව ඇති කරගන්නා අවබෝධාත්මක පැහැදීම මෙතන ශ්‍රද්ධාව කියලා කියනවා. එතකොට පින්නතුනි ශ්‍රද්ධාව බුදුහාමුදුරුවෝ කෙරෙහි විතරක් නෙවෙයි ඊළඟට ධර්මයේ ගුණ පිළිබඳව. ධර්මයේ තියෙනවා ගුණ 6ක්. ස්වාක්ඛාතෝ ගාථාවෙන් පටන් ගත්තහම ඊළඟට සංඝ රත්නය පිළිබඳව සංඝ රත්නයේ ගුණ තියෙනවා 9ක්. එතකොට මේ ගුණ පිළිබඳව තමයි මෙතන පැහැදෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සම්බෝධිය පිළිබඳව,
නවාරහාදී බුද්ධ ගුණයන් පිළිබඳව, ධර්ම රත්නේ ස්වාක්ඛාතතාදී ගුණයන් පිළිබඳව, සංඝ රත්නේ සුපටිපන්නාදී ගුණයන් පිළිබඳව ඇති කරගන්නා අවබෝධාත්මක පැහැදීමට තමයි මෙතන කියන්නේ ශ්‍රද්ධාව කියලා. දැන් පින්නතුනි බලන්න භක්තිය කියන්නේ මොකක්ද එහෙනම්? සමහර අය කියනවා අපට ඕන ශ්‍රද්ධාවයි භක්තියයි පින්කම් කරන්න කියලා. සම්පූර්ණ පින්නතුනි වැරදි විවහාරයක්. භක්තිය කියලා කියන්නේ බයට. එතකොට භක්තිය බෞද්ධයාට අදාළ එකක් නෙවෙයි. භක්තිය ඇති වෙන්නේ කාළඟද? ඒ ඇති වෙන්නේ දේවවාදී ආගම්වලයි. සර්ව බලධාරී දෙවියෙක් ඉන්න ආගම් තියෙනවනේ. කතෝලික, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් මේ වගේ ආගම්. අන්නේ සර්ව බලධාරී දෙවියෙක් ඉන්න නැත්තම් මහා බ්‍රහ්ම සංකල්පයේ පිළිබඳව ලෝකය මවනව පවත්වනවයි කියන මෙන්න මේ ආගම් වල තමයි භක්තිය තියෙන්නේ. එතකොට මේ ආගම් වල දෙවියන්ට දක්වන්නේ දැඩි බිය මුසු හැඟීමක්. ඒ නිසා දෙවියෝ ගැන විමසන්නේ නැහැ. දෙවියෝ ගැන විවේචනය කරන්නේ නැහැ. දෙවියන් කිව්වයි කියලා සියල්ල පිළිගන්නවා. එතකොට තමන්ගේ බුද්ධියට, තමන්ගේ තර්කානුකූල බවට, තමන්ගේ අත්දැකීමට කිසිදු තැනක් නැහැ. එතකොට සියල්ල දෙවියන් වහන්සේ කිව්ව කියලා පිළිගන්නවා. එතකොට වහින්නේ දෙවියෝ නිසා, පායන්නේ දෙවියෝ නිසා. එතකොට දුප්පත් වෙන්නේ දෙවියෝ නිසා, පොහොසත් වෙන්නේ දෙවියෝ නිසා. ලෙඩ හැදිලා තියෙන්නේ දෙවියෝ නිසා, ලෙඩ සුව වෙන්නේ දෙවියෝ නිසා. දැන් බලන්න පින්නතුනි කොයිතරම් මිත්‍යාවකටද හසු වෙන්නේ. එතකොට දෙවියන් කෙරෙහි එතන තියෙන්නේ බයක්. එතකොට බය නිසා තමයි මේ පිළිගන්නේ. එහෙනම් බලන්න දෙවියන් කෙරෙහි ඇතිවන බියමුසු හැඟීම තමයි භක්තිය කියන්නේ. එහෙනම් පින්නතුනි බෞද්ධයා භක්තිවන්තයෙක්ද ශ්‍රද්ධාවන්තයෙක්ද? බෞද්ධයා ශ්‍රද්ධාවන්තයෙක් මිස භක්තිවන්තයෙක් නෙවෙයි. ඒ නිසා භක්තිය බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. බයට පිළිගන්නේ නැහැ. තමන් තුළ තියෙන බයත් නැති කරගන්න තමයි තෙරුවන් පිළිගන්නේ. ඒ නිසා භක්තිය කියන එක බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් පින්නතුනි දහම් පාසල් වල භක්ති ගීත කියන්නේ අන්න ඒක තමයි වරද. මේ පල්ලියෙන් ආපු වචනයක් පින්නතුනි මේ බුද්ධ ආගමට භක්තිය කියන එක. ඒ නිසා දැන් වෙසක් සමයේදී, පොසොන් සමයේදී ගහලා තියෙනවා බැති ගී සරණය, බැති ගී සරණිය කියලා. භක්ති ගීත කියලා කියනවා. සම්පූර්ණ වැරදි. එතකොට දහම් පාසලක කියන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය ජනිත වන ගීත මිස බය උපදවන ගීත නෙවෙයි. එතකොට භක්ති ගීතවල තියෙන දෙවියන්ගේ ප්‍රශස්ත ගායනා, දෙවියන් පිළිබඳව වර්ණනා කරන ගායනා. මේ බය උපදවන අනිවාර්යෙන් පිළිගත යුතුයි. නමුත් බුදුදහමේ තියෙන්නේ භක්ති ගීත නෙවෙයි, ඒක බොදු ගීත. බුද්ධාලම්බන ප්‍රීතිය ජනිත කරවන ගීතයි. ඒ නිසා භක්ති ගීත කියන එක ඔබ භාවිත කරන්න එපා. ඒ නිසා බෞද්ධයා ශ්‍රද්ධාවන්තයෙක්, භක්තිවන්තයෙක් නෙවෙයි නම් භක්තිය බුදුදහමට පටහැනි. 2. ප්‍රේමය කියලා වචනයක් තියෙනවා. සමහර ආගම් වල ප්‍රේමය ගැන කියන අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා. දැන් ප්‍රේමය කියන වචනය ගත්තත් බුදුදහමේ ශ්‍රද්ධාවට පටහැනි. දැන් ප්‍රේමය තුල මොකද්ද ඇති වෙන්නේ? ප්‍රේමතෝ ජායති සෝකෝ, ප්‍රේමතෝ ජායති භයං, ප්‍රේමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. පින්නතුනි ප්‍රේමය තුල ඇති වෙන්නේ බයයි ශෝකයයි. එහෙම නැත්නම් එතන ඊට වඩා දෙයක් නැහැ. එහෙනම් ප්‍රේමතෝ ජායති සෝකෝ,
ප්‍රේමය නිසා උපදිනවා ශෝකය. ප්‍රේමතෝ ජායති භයං බය උපදිනවා. මෙන්න මේ ප්‍රේමය යම් කෙනෙක් නැති කරයිද? ප්‍රේමතෝ විප්පමුත්තස්ස නැති කරයිද? අන්න එදාට මොකද වෙන්නේ? නත්ති ශෝකෝ කුතෝ භයං. අන්න ශෝකයයි බයයි දෙකම නැති වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව කියන්නේ ප්‍රේමය නෙවෙයි. ඒකත් එහෙනම් බුදුදහම ප්‍රතික්ෂේප කරන එක. ඊළඟට තියෙනවා විශ්වාසය කියන එක. දැන් අපි කියනවා ඔයාට මා විශ්වාස නැද්ද? අපි කියනවා මාව විශ්වාස කරන්න. විශ්වාසය මත තමයි සියල්ල කෙරෙන්නේ. ඔය වගේ වචන පාවිච්චි කරනවා. තුනුරුවන් පිළිබඳ විශ්වාසය කියලා සමහරු කියනවා ශ්‍රද්ධාව කියලා. නෑ පින්නතුනි. එහෙනම් විශ්වාසය ඇති වෙන්නත් ශ්‍රද්ධාව ඇති වෙලා ඉන්නවා. ඒ නිසා විශ්වාසය මත යමක් පිළිගත්තොත් දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා භික්ෂූන් වහන්සේලාට මහණෙනි මම සර්වඥයි කියලාත් විශ්වාසයෙන් පිළිගන්න එපා. මම සර්වඥද කියලා මා පිළිබඳව හොයලා බලන්න. මට එහෙම සර්වඥතා ඥානයක් තියෙනවද කියලා. හොයලා බලලා සත්‍ය නම් පිළිගන්න. බලන්න කොයි තරම් විවෘතද බුදුහාමුදුරුවෝ. ඒ නිසා විශ්වාසයෙන් පිළිගන්න එපා. විශ්වාසය ඇති කරගෙන පිළිගත්තොත් යමක් විශ්වාසයේ පවතින තාක්කල් ඒව පිළිඅරි ගනීවි. යම් දවසක පුද්ගලයෙක් කෙරෙහි දෙයක් පිළිබඳව හෝ විශ්වාසය නැති වෙයිද? ආන්න එදාට මොකද වෙන්නේ? එතෙක් කල යම් කෙනෙක් පිළිබඳව විශ්වාසයෙන් පිළිගත්ත සියල්ල මොකද වෙන්නේ? ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා පින්නතුනි යමක් පිළිගත්තොත් විශ්වාසයෙන් විශ්වාසය පවතින තාක්කල් ඒ දේ තියෙයි. හැබැයි විශ්වාසය නැති වූ වහාම මොකද වෙන්නේ? එතෙක් කල්ලේ පුද්ගලයා පිළිබඳව ඒ දේ පිළිබඳව පිළිගත් සියල්ල ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා බුදුදහම විශ්වාසය මත සියල්ල පිළිගන්න කියලත් කියන්නේ නැහැ. එතකොට විශ්වාසයත් එක්ක ඇදහිීම එනවා. ඒ නිසා යමක් විශ්වාසයෙන් පිළිගැනීම ශ්‍රද්ධාව නෙමෙයි. එහෙනම් ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි ඇති කරගන්නා සැබෑ පැහැදීමයි. එතකොට ඒ ශ්‍රද්ධාව තුළ බුදු ගුණ ගැන පැහැදීමක් තියෙනවා. බුදු ගුණ 9 ගැන. ධර්මයේ ගුණ 6 පිළිබඳව පැහැදීමක් තියෙනවා. සංඝයාගේ ගුණ 9 පිළිබඳව පැහැදීමක් තියෙනවා පෙන්වතුනි. එහෙනම් කෙනෙකුට අවශ්‍ය වන්නේ අන්න ඒ පැහැදීමයි. මේ ශ්‍රද්ධාව තිබුණොත් තමයි කෙනෙකුට යන්න පුළුවන් මේ විමුක්ති මාර්ගයේ. ශ්‍රද්ධාවෙන් තොරව මේ විමුක්ති මඟ යන්න බෑ. එකපාරට යමක් උඩින් පහළ වෙලා වගේ යන්න බෑ. ඒ නිසා ශ්‍රද්ධාව කියන එක අත්‍යවශ්‍යයි පින්නතුනි. දැන් මේ ශ්‍රද්ධාව ගත්තහම එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අමූලිකා සද්ධා. අනික තමයි ආකාරවතී සද්ධා. අමූලිකා සද්ධා කියලා කියන්නේ පින්වතුනි පදනමක් නැති පැහැදීම. කෙනෙකුත් පිළිබඳව පැහැදෙනව පදනමක් නැහැ. තෙරුවන් කෙරෙහි පැහැදෙනව පදනමක් නැහැ. ඒ නිසා පදනමක් නැතුව යමෙකු පැහැදෙන්නේ නම් පැහැදෙන වේගෙන්ම අපැහැදීමටපත් වෙන්නත් පුළුවන්. අන්න ඒ අයට අපි කියනවා අමූලිකා ශ්‍රද්ධාවෙන් යුක්ත අයයි. විවහාර භාෂාවේ මේ ශ්‍රද්ධාවට කියන්නේ මෝඩ ශ්‍රද්ධාව කියලා. ඒ ශ්‍රද්ධාවෙන් ඇති වැඩක් නැහැ. එහෙම අය තමයි ඒ කියන්නේ සැබෑ පිළිබඳව සැබෑ යථාර්ථය නොදැන පැහැදුනාම
ඔය බුදුදහමේ තියෙන ආගමික ලක්ෂණ 30කට පැහැදුනාම බෞද්ධ දර්ශනය ගැන දැනීමක් නැති වුනහම මොකද වෙන්නේ? ඊටාම සුළු දෙයකින් සුළු ලාභයකින් මොකද වෙන්නේ? බුදුදහම අතහැරලා වෙනින් ආගම් වලට යනවා. ඒ කියන්නේ සැබෑ ශ්‍රද්ධාවක් ඔහු තුල පිහිටලා නැහැ. ඔහු තුල තිබුණේ මොකද්ද? මෝඩ ශ්‍රද්ධාව. එතකොට මෝඩ ශ්‍රද්ධාව තියෙන එක්කෙනා හැමතිස්සෙම බුද්ධියට තැන දෙන්නේ හැඟීම් බරවයි කටයුතු කරන්නේ. එතකොට හැඟීම් බරව කටයුතු කරන කෙනෙක් ඉක්මනටම අපහැදෙන්න පුළුවන්. ඒ නිසා ඔය ලෙඩක් සුව වුණා කියලා සමහරට ආගම අතහරිනවා. රැකියාව ලැබුණ කියලා ආගම අතහරිනවා. දැන් ආගමකින් බලාපොරොත්තු වෙන්න ඕනේ ඒකද? ලෙඩ සුව කරගන්න එකද? එහෙම නැත්නම් රැකියාව ලබා ගන්න එකද? එහෙම නැත්නම් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න එකද? පින්නතුනි මේ ලෞකිකත්වයට නෙවෙයි. දාමක් ඕන ලෝකෝත්තර ආධ්‍යාත්මික චින්තනයටයි. ඒ නිසා අරව නිකන් ලාමක බොළඳ සිතුවිලි. ඒ නිසා සමහර අය කියන්නේ මේ අතෙන්ට ගියා අර දොස්තර මහත්තයත් එතෙන්ට යනවනේ. අර නීතිඥ මහත්තයත් එතෙන්ට යනෝනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ පිළිගන්නව නම් අපි පිළිගත්තම මොකද? ඔහොම කියන අය ඉන්නවා. පින්නතුනි දොස්තර කෙනෙක් දන්නේ තමන්ගේ වෘත්තිය. දොස්තර දන්නවා අදාළ හොඳ දොස්තර මහත්තයෙක් නම් ඕන කෙනෙක් නම් දන්නවා අදාළ ලෙඩේ විමසීමෙන් ඒ ලෙඩේට බෙහෙත් ටික දෙන්න. ඒක දොස්තර මහත්තයාගේ හෝ දොස්තර නෝනගේ කර්තව්‍යය. එතකොට ඒ දොස්තර මහත්තයා බෙහෙත් දුන්නට ලෙඩේ හඳුනාගත්තට එයා සියල්ල දන්නවද? නැහැ. ඒ නිසා ඔහු හෝ ඇය දොස්තර විභාගේ පාස් වුණාය කියලා පින්නතුනි ඔහු පිළිගන්න සියල්ලම පිළිගත්තොත් හරිද අපි? වැරදි. ඒ නිසා හොඳින් තේරුම් ගන්න ඒක ඔහුගේ වෘත්තිය. ඔහු දැනුවත් භාවයෙන් කරන වෘත්තියක්. දොස්තර කෙනෙකුගේ ඔහු දක්ෂතා පෙන්වන්න පුළුවන්. හැබැයි ඔහු තුල දහම පිළිබඳ දැනුමක් තියෙනවද? නැහැ, බිඳුවයි සමහර විට. ඒ නිසා ඔහු එතෙන්ට යනවයි ඔහු ඒක පිළිගත්තයි කියලා අනිත් අය ඒ පාරේ යනවා නම් අන්ධයන් පිරිසක් පසුපස යන අය වගේ වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ එහෙමයි. පින්නතුනි දැන් බලන්න වක්කලී කියලා හාමුදුරු කෙනෙක් හිටියා. මේ වක්කලී හාමුදුරුව බුදුරජාණන් වහන්සේට හරිම ආදරේ. බුදුහාමුදුරුව යන තැන බණ කියන්න වක්කලී හාමුදුරුවොත් යනවා. ගිහිල්ලා උන්වහන්සේ මොකුත් නැහැ. යම් දුරකින් වාඩි වෙලා බුදුහාමුදුරුවන්ගේ රූප ස්වභාව හරිම ලස්සනයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් බුදුහාමුදුරුව සමන්විතයි. ඒ නිසා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශ බලාගෙන ඉන්නවා. බණ ඉවර වෙනකම් එක බණ පදයක්වත් මතක තියාගන්නේ නැහැ. එක බණ පදයක්වත් මතක තියාගන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ රූපය දිහා බලාගෙන ඉඳලා නැගිටලා යනවා. තව තැනකට බුදුහාමුදුරුව වඩිනවා නම් ආපහු එතෙන්ටත් යනවා. දැන් බලන්න ඒ පැහැදීමෙන් වැඩක් නැහැ. අන්න ඒකට තමයි කිව්වේ මෝඩ ශ්‍රද්ධාව. අමූලිකා ශ්‍රද්ධා. ඒ ශ්‍රද්ධාවෙන් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ වක්කලී හාමුදුරුවන්ට ඒ වෙලාවේ මතක් කරනවා වක්කලී. කවදාවත් ඔහොම බලාගෙන ඉඳලා බුදුහාමුදුරුව ඔබට දකින්න බෑ. බුදුහාමුදුරුව දකින්න නම් ඔබ කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ධර්මය දකින්න. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යම් කෙනෙක් ධර්මය දකින්නව දන්න ඔහු තමයි මා දකින්නේ. ඒ නිසා ධර්මය දකින්න කියන එකයි මේ කියන්නේ. නැත්තම් බුදුහාමුදුරුව දකින්න බෑ. පින්නතුනි අර අමෝලිකා සද්ධාවෙන් වැඩක් නැහැ කියන එකයි. බුදුරජාණන් වහන්සේ තවත් වර එක ප්‍රකාශ කරනවා මේ අමෝලිකා සද්ධාව තියෙන එක්කෙනා හරියට අන්ධයන් පිරිසක් ගමන් ගන්න පෙළකට එකතු වුණා වගේ.
එතකොට අන්ධයන් පිරිසක් ಜಾති අන්ධයෝ කියන්නේ උපතින්ම ඇස් දෙකම පේන්නේ නැහැ. මේ පේලිය ගමන් කරනව පළවෙනි එක්කෙනා උට පේන්නේ නැහැ. පසුපස යන අයත් ඒකම යනවා. එතකොට යන්නේ හරි පාරේද? නැහැ. පළවෙනියට යන එක්කෙනාත් එකයි, මැදින් යන එක්කෙනාත් එකයි, අවසානට යන එක්කෙනාත් එකයි. කවුරුත් යන්නේ අර අන්ධ කෙනා ගමන් කරන මාවතේ. ඒ නිසා අන්න එහෙම අන්ධයෝ පිරිසක් වගේ වෙන්න එපා. විචාරපූර්වක බව අවදි කරගන්න. ආගමික ලක්ෂණ පිළිබඳව පැහැදිලා ඉතා කෙටි කලකින් කලකිරෙන්න එපා. දර්ශනයට ලං වෙන්න. දර්ශනය සොයන්න. ඒක තමයි සත්‍ය. ඒක ප්‍රාර්ථනා කර කර පසුපස ගිහිල්ලා වැඩක් නැහැ. ප්‍රාර්ථනා විස්තරහින් තියාගන්න. හැබැයි පින්නතුනි ඒකට අවශ්‍ය කරන වැඩ කොටස අපි කරගන්න ඕන. ඒක තමයි අවශ්‍ය ශ්‍රද්ධාව. එතකොට අමූලිකා ශ්‍රද්ධාවෙන් ඇති වැඩක් නැහැ. එහෙනම් අමූලිකා ශ්‍රද්ධා කියලා එතන කිව්වේ මෝඩ ශ්‍රද්ධාව, පදනමකින් තොරව ඇතිවන ශ්‍රද්ධාව. එවැනි ශ්‍රද්ධාවන්තයෙක් යන්නේ පින් කරන්න එන්නේ පව් කරගෙන. උදාහරණයක්. දැන් අමූලිකා මෝඩ ශ්‍රද්ධාව තියෙන කෙනෙක් පින්නතුනි යනවා බුදුහාමුදුරන්ට මල් පූජ කරන්න. නැත්නම් බුද්ධ පූජාව අරගෙන යනවා. මේ බුද්ධ පූජාව අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? බුද්ධ පූජාව ගෙනහිල්ලා බුදුහාමුදුරන්ගේ බුද්ධ ප්‍රතිමාවේ දෑත උඩින්ම තියෙනවා. බලන්න අන්න ඈතින් තිබ්බහම පින් මදිය කියලා හිතන්නේ. එහෙමයි නැද්ද? ඕන තරම් ඉන්නවා. සමහර අය බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පහනක් දල්වනවා ආලෝක පූජාවක් කරන්න. මේ පහන දල්වන අය සමහර අය මොකද කරන්නේ? මේ ඈතින් පහන් වැටේ පහන දැල්ලුවාම මදි වගේ. ඒ නිසා පහන දල්වල ගෙනහිල්ලා තියනවා බුද්ධ ප්‍රතිමාවටම හේතු කරලා. මොකද වෙන්නේ? පහනේ තෙල් ඉවර වෙලා පහන ගිනි ගන්නකොට ප්‍රතිමාවත් ගිනි ගන්නවා. එහෙනම් මොන ශ්‍රද්ධාවද? මෝඩ ශ්‍රද්ධාව. දැන් සමහර අය බලන්න මල් ටික ගෙනහිල්ලා තියනවා දෝවණය කරගෙන ගිහිල්ලා ආසනේ පරමල් තියනවා. පරමල් ටික උඩින්ම අපේ මල් ටිකක් තියෙනවා. බලන්න. අවබෝධයක් නැහැනේ. හිතන්නේ නැහැ. සමහරු පහන් වැටේ පහන දල්වනවා. පහනේ ජරාව කළු පාටට පිච්චිච්ච තිර කෑලි කළු වෙලා පරණ පොල් තෙල් ගඳ ගහනවා. හැබැයි ඒකටම තිරයක් දාලා තෙල් ටිකක් දාලා පහන දල්වනවා. බලන්න පින්නතුනි අමූලිකා සද්දා යන්නේ පින් කරන්න එන්නේ පව් කරගෙන. ඒ නිසා අර පහන දල්වන්න ඕන ඒ පහන පිරිසිදු කරලානේ. බලන්න පින්නතුනි මෙන්න මේක තමයි අමූලිකා සද්දා කියලා කියන්නේ. ඒ නිසා අමූලිකා සද්ධාවෙන් ප්‍රයෝජනයක් නැහැ. නිවන් දකින්න බෑ. ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගන්න බෑ. කරන්නම් වාලේ ආගම නිකන් ලේබල් බෞද්ධයෝ. ඒකයි. බැලුවාම මහා පින්කම් කරයි කියලා කියනවා අවබෝධයක් නැහැ. චූටි වැරද්දක් දැක්ක ගමන් ඔන්න කලකිරිලා ඊට පස්සේ බැන වැදිලා කේන්ති අරගෙන සියල්ල දමල ගහලා යනවා. ඒ මොන අයද? අමූලිකා සද්ධා. එහෙනම් අපට තියෙන්න ඕන මොන සද්ධාවද? අපට තියෙන්න ඕන ආකාරවතී සද්ධාවයි පින්නතුනි. ආකාරවතී සද්ධා කියලා කියන්නේ ප්‍රඥා ගෝචර විචාරපූර්වක පැහැදීමයි. එතකොට ප්‍රඥා ගෝචර විචාරපූර්වක පැහැදීම තියෙනවා නම් තමයි අපි බුදු ගුණ දන්නවා. බුදු ගුණ 9, දහම් ගුණ 6, සංඝ ගුණ 9 දන්නවා. මේ ගුණ 24 දැනගෙන තමයි බුදුහාමුදුරෝ ධර්ම රත්නය හා සංඝ රත්නය කෙරෙහි පැහැදිලා තියෙනවා. එතකොට එසේ පැහැදුණු කෙනාට පින්නතුනි ආයි අමුතුවෙන් තල්ලු කරගෙන යන්න ඔයා මෙහෙම කරන්න කියලා කියන්න දෙයක් නැහැ. හැම වෙලාවෙම අවබෝධයෙන් යුක්තවයි කටයුතු කරන්න.
ඔහු ආධ්‍යාත්මික සුවය අපේක්ෂාවෙන් ක්‍රියා කරන්නේ. ඒ නිසා මෙන්න මේ ආකාරවතී ශ්‍රද්ධාව තමයි අපට අවශ්‍ය. එතකොට ඒ ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි පින්නතුනි ශ්‍රද්ධාව තව තවත් වැඩි කරගන්න ඕන. දැන් මට ශ්‍රද්ධාව ඇති කියලා සීමාවක් නැහැ. ශ්‍රද්ධාව වැඩි වුණු තරමට සීලය වර්ධනය වෙනවා. ශ්‍රද්ධාව වැඩි වුණු තරමට පින්නතුනි සමාධිය සකස් වෙනවා. ශ්‍රද්ධාව වැඩි වුණු තරමට තමයි ප්‍රඥාවට අවතීර්ණ වෙන්නේ. එහෙනම් එක විටම සිල්වතෙක් වෙන්න බෑ. ඉස්සෙල්ලා සැබෑ ආකාරවතී ශ්‍රද්ධාවන්තයෙක් වෙන්න. ඒ පැහැදීමත් එක්ක තමයි අපට යන්න පුළුවන් වෙන්නේ මොහොකටද? පින්වතුනි සීලයට. සීලයෙන් අපට ඊළඟට සමාධියට යන්න පුළුවන්. සමාධියෙන් අපට පුළුවන් ප්‍රඥාවට යන්න. දැන් පින්වතුනි මේ අපි තුල ඇතිවන මේ ආකාරවතී අමූලිකා හා ආකාරවතී ශ්‍රද්ධා කියන දෙකට අමතරව තවත් පින්වතුනි ශ්‍රද්ධාව කොටස් කීපයකට දහම තුල බෙදලා තියෙනවා. එකක් තමයි සම්පසාදන ලක්කන සද්ධා. ඊළඟට සම්පක්ඛන්දන ලක්කන සද්ධා. සද්ධහති සද්ධා. ඕකප්පන සද්ධා. ආගම සද්ධා, අධිගම සද්ධා කියලා ශ්‍රද්ධාවේ කොටස් 6ක් තියෙනවා. එතකොට අර කිව් ශ්‍රද්ධාවන්ත බව කොටස් දෙකකට බෙදලා අපි අවධානය යොමු කළා. ඊට අමතරව මේ කොටස් 6ක් තවත් තැනක විස්තර වෙනවා. දැන් පින්නතුනි සම්පසාදන ලක්කන සද්ධා කියලා කියන්නේ අර අපි කිව්ව ආකාරවතී ශ්‍රද්ධාව. ඒ ආකාරවතී ශ්‍රද්ධාව තමයි මෙතන කියන්නේ තුනුරුවන් කෙරෙහි සැබෑ පැහැදීම. තුනුරුවන් කෙරෙහි පැහැදෙන්නේ නැත්නම් අපි තුනුරුවන්ට සමීප වෙනවද? නැහැ. තුනුරුවන්ට සමීප වෙන්නේ නැත්නම් ධර්මයේ ශ්‍රවණය කරනවද? නැහැ. ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැත්නම් ඒ ධර්මයේ මතක තියාගන්නවද? නැහැ. ධර්මයේ මතක තියාගන්නේ නැත්නම් ධර්මයේ පිළිපදිනවද? නැහැ. ධර්මයේ පිළිපදින්නේ නැත්නම් ධර්මාවබෝධයක් ලැබෙනවද? නැහැ. එහෙනම් අපට ඕන සම්පසාදන ලක්කන සද්ධා. ඒ කියන්නේ පින්නතුනි සම්පසාදන ලක්කන සද්ධාව හිවත් ආකාරවතී සද්ධාව ඇති කරගත්තාම අපි තෙරුවන් කෙරෙහි පැහැදුණු කෙනෙක් වෙනවා. ආවට ගියාට නෙවෙයි. යාව නිබ්බානපත්ති අනිවන් දකිනකම්. ඒ නිසා නිර්වාණය සාක්ෂාත් කරන මොහොත දක්වාම තමයි මේ ශ්‍රද්ධාව පවතින්නේ. අද පැහැදිලා හෙට කලකිරෙන්නේ නැහැ. ඒ නිසා අන්නේ ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. එතකොට ඒ ශ්‍රද්ධාවන්තයා බුදු ගුණ දන්නවා, අවබෝධයක් තියෙනවා. දහම් ගුණ දන්නවා, අවබෝධයක් තියෙනවා. සංඝ ගුණ දන්නවා, අවබෝධයක් තියෙනවා. තෙරුවන් ගුණ දන්නවා, තෙරුවන් ගුණ වලින් කියවෙන අර්ථය දන්නවා. එතකොට මේ ගුණ දැන අර්ථය දෙන කටයුතු කිරීම තමයි මෙතන අවශ්‍ය වෙන්නේ. එහෙනම් පින්වතුනි ඔබ ගිහි වේවා පැවිදි වේවා අනිවාර්යයෙන්ම ඔබ තුල ශ්‍රද්ධාව පැවතිය යුතුමයි. සමහරු කියනවා අපට ශ්‍රද්ධාව ඕනේ නැහැ. මල් පහන් පූජා කරන්න ඕන නැහැ. බෝධි පූජා ඕන නැහැ. චෛත්‍ය පූජා ඕන නැහැ. අපට එක විට නිවන් දකින්න පුළුවන්. පින්වතුනි එයා තුල මොකුත් නැහැ. එහෙම කියන එක්කෙනා තුල කිසිවක් නැහැ. අපි තුල ශ්‍රද්ධාව ඇති වුණු තරමට තමයි
අප සීලයට ලං වෙන්නේ. ධර්මයට සමීප වෙන්නේ. එහෙනම් තුනුරුවන් කෙරෙහි පැහැදුනොත් තමයි තුනුරුවන්ට අපි සමීප වෙන්නේ. තුනුරුවන්ට සමීප වුණොත් තමයි ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ධර්මයේ ශ්‍රවණය කළොත් තමයි ඒ ධර්මයේ මතක තියාගන්නේ. ඒ ධර්මයේ මතක තියාගත්තොත් තමයි ඒ ධර්මයේ පිළිපදින්නේ. ධර්මයේ පිළිපැද්දොත් තමයි ධර්මාවබෝධය ලැබෙන්නේ. පින්නතුනි සුනාත ධාරේත චරාත. ධර්මය අහන්න මතක තියාගන්න ඒ අනුව හැසිරෙන්න. හැසිරෙන්නේ නැත්නම් ධර්මාවබෝධයක් නැහැනේ. දැන් ධර්මය අහනවා මෛත්‍රිය ගැන අහනවා. මෛත්‍රිය ගැන අහන කෙනා පින්නතුනි මෛත්‍රී භාවනාව කරන වෙලාවට මෛත්‍රී භාවනාවත් කරනවා. හැබැයි එතනින් නැගිටලා ගියාට පස්සේ මෛත්‍රිය ඉවරයි. ඊට පස්සේ නිකන් වරම අතට ගත්තා වගේ. එහෙම හරියන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම දැන් තමා තුළ මෛත්‍රී භාවනාව කරනවා නම් ඒ මෛත්‍රී භාවනාවෙන් ගන්නා ශක්තිය ප්‍රායෝගික ජීවිතය තුළ හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්න ඕන. මේ ප්‍රායෝගික ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා නම් තමයි අන්න අපට ධර්මය ජීවිතයට ප්‍රායෝගික වුණා කියන්නේ. එතකොට තමයි ධර්මාවබෝධය ලැබෙන්න පටන් ගන්නෙ. එහෙම නැත්නම් මෛත්‍රී කරන වෙලාවට කළා අනිත් වෙලාවට සාමාන්‍ය විදියට වෙනද වගේම වැඩ කරනවා. කිසි ගුණ ධර්මයක් නැහැ. පන්සලට යනවා අටසිල් ගන්න දවසට සිල් ගත්තා. අනිත් දවසට සියලු වැරදි කරනවා. වැඩක් නැහැනේ පින්නතුනේ. අපි එතනින් ඒ අටසිල් සමාදන් වෙලා හුරු කරගන්න දේ අපේ ජීවිතයට එකතු කරගන්න ඕන. ඒ නිසා මම එක බණකින් එක බණපදයක් මගේ ජීවිතයට ගන්නවා. මං ඒ බණපදය අයින් කරන්නේ වෙනස් කරන්නේ මං ඒ බණපදේ ආපහු මගේ ජීවිතෙන් අයින් වෙන්න දෙන්නේ මං ඒකත් එක්ක ඉන්නවා හැසිරෙනවා. මෙන්න මේක තමයි අවශ්‍ය පින්නතුනේ. ඒ නිසා ඔන්න තුනුරුවන් කෙරෙහි ඇති කරගන්නා මෙන්න මේ පැහැදීමත් එක්ක අපි මේ ගමන යන්න ඕනේ පින්නතුනේ. ඊළඟට තියෙනවා පින්නතුනි සම්පක්ඛන්දන ලක්කන සද්දා. ඒ තමයි කුසල ශක්තිය වර්ධනය කරන්නට රුකුල් දෙන ශ්‍රද්ධාව. දැන් පින්නතුනි අපට ඕන කුසලයනේ. දැන් ලෝකයට පහළ වෙච්ච බුදුවරු දේශනා කළේ කොහොමද? දේශනා කළේ සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා. සබ්බ පාපස්සාකරණං පව් වැඩ කරන්න එපා. කුසලස්ස උපසම්පදා කුසල් වඩන්න. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් ඒක. අවසානයේ පිරිනිවන් මංචකේ ඉඳිද්දිත් දේශනා කළේ ඒක. හන්දදානි භික්කවේ ආමන්ත්‍රයාමි වෝ වය ධම්මා සංඛාරා සියලු සංස්කාරයන් නැසෙන සුළුයි අප්පමාදේන සම්පාදේත නොපමාව කුසල් වඩන්න. කුසලය අවශ්‍ය පින්නතුනේ. මොකද දැන් අභිධර්මයට ගියාම පේනවා අභිධර්මයේ කතා කරන්නේ කුසල සිත් ගැනනේ. අකුසල සිත් ගැනත් කතා කරනවා. මම මේ කියන්නේ පින් සිත් ගැන නෙවෙයි කතා කරන්නේ කුසල් සිත් ගැනයි. එහෙනම් කුසලය තමයි වර්ධනය කරන්න ඕන. කොහේද කුසලය වර්ධනය කරන්නේ? හිතේ. හිතේ කුසලතා කියන්නේ හිත තුළ ආධ්‍යාත්මික ගුණ වර්ධනය කරනවයි කියන එකයි. එතකොට හිත තුළ ආධ්‍යාත්මික ගුණ වර්ධනය කිරීමෙන් විතරයි අපට පුළුවන් වෙන්නේ නිර්වාණයට සමීප වෙන්න. මේකෙන් කියන්නේ පින් කරන්න එපා කියන එක නෙමෙයි. පින් ඕන. පින් ඕන සසරටයි. ඒ සසර සැපවත් කරන්න. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින් වැඩවීම තමයි සැප වැඩවීම කියන්නේ. එතකොට පිනත් ඕන. හැබැයි පින ඕන සසර සැපවත් කරන්න. නමුත් පින්වතුනි කුසල් කරන්න කියලා කියන්නේ පින් ගැන කතා නොකර කුසලය තුල පින තියෙන නිසා. එතකොට පින් කළ පමණින් කුසල් නොවෙන්න පුළුවන්. හැබැයි කුසලය කළ පමණින් එහි පින තියෙනවා. ඒ නිසා පින්නතුනි කුසල් වඩන්න මොකද වෙන්නේ?
ඒ තුල පිනත් සංවර්ධනය වෙනවා. කුසලය තුල පින තියෙන නිසා සසර සැපවත් වෙනවා. කුසලයෙන් ආධ්‍යාත්මික ශක්්‍යතා ආධ්‍යාත්මික හැකියාව වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? අපට නිර්වාණයට අවශ්‍ය කරන පසුබිම සකස් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ කලේ මොකද්ද? මේ කුසලතාව වර්ධනය කරගන්න එකයි. දැන් මෛත්‍රිය කියන්නේ කුසලතාවක්. කරුණාව කියන්නේ කුසලතාවක්. දයාව කියන්නේ කුසලතාවක්. ලෙන්ගතුකම කියන්නේ කුසලතාවක්. මහා ප්‍රඥාව කියන්නේ කුසලතාවක්. අටලෝ දහමින් නොසැලීම කියන්නේ කුසලතාවක්. පින්නතුනි මේ කුසල්නේ වර්ධනය කරේ. දානං සීලංච භාවනා නැත්නම් දානං සීලං පරිච්ඡාගං නැත්නම් දානං සීලංච නෙක්ඛම්මං. දැන් බලන්න මේ හැම දෙයකම තියෙන ගුණයක්. මේ ගුණය තමයි වර්ධනය. ගුණය වර්ධනය වෙන්නේ ගතේ පේන තැනක නෙවෙයි. අතේ ගතේ නෙමෙයි. ගුණය වර්ධනය කරගන්න ඕන හිතේ. හිතේ වර්ධනය කළොත් තමයි ප්‍රායෝගික ජීවිතය තුළ ඒ ක්‍රියාත්මක වෙනව දකින්න පුළුවන් වෙන්නේ. කතාවෙන්, ගමනින් බිමනින්, හැසිරීමෙන්, ක්‍රියාකලාපයෙන් මේ හැම දෙයකින්ම දකින්න පුළුවන් වෙන්නේ මොනව නිසාද පින්නතුනි? අන්න අර කුසලය හිත තුළ වර්ධනය කළොත්. ඒ නිසා කුසලය වර්ධනය කරන්න ඕන හිතේ. එහෙනම් කුසලය කිව්වේ මොකද්ද? කුසලතාව, දක්ෂතාව, හැකියාව කියන එකයි. හැකියාව කොහේද? බාහිර වෘත්තීමය හැකියාව නෙවෙයි. වෘත්තීමය හැකියාවක් ඔබට තියෙන්න පුළුවන්. ඒ හැකියාව ඕන වෙන්නේ ජීවත් වෙන්න. ඔබ එක එක ක්ෂේත්‍රයේ දක්ෂය වෙන්න පුළුවන්. ඒක ඕන වෙන්නේ ජීවත් වෙන්න. හැබැයි ඒ ජීවත් වෙන දක්ෂතාවෙන් නිවන් දකින්න බෑ. ඒකයි මං කිව්වේ. වෛද්‍යවරයා දක්ෂ වෙන්න පුළුවන් ලෙඩේ හොයාගෙන බෙහෙත් ටික දෙන්න. ජීවිත බේර ගන්නව වෙන්න පුළුවන්. හැබැයි ඒ දක්ෂතාවෙන් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් ඒකට අවශ්‍ය කරන දක්ෂතාව ප්‍රගුණ කරන්න ඕන පින්නතුනි. අන්නේ දක්ෂතාව තමයි මෙතන කියන්නේ කුසලතාව කියලා. ඒකයි. එහෙනම් ඒකට අවශ්‍ය උනේ කුසලතාව සංවර්ධනය කරන්න ශ්‍රද්ධාවයි. බලන්න කොච්චර වටිනවද කියලා. ශ්‍රද්ධාවයි අවශ්‍ය උනේ. එහෙනම් මම දැන් දෙකක් කිව්ව ශ්‍රද්ධාවේ. සම්පසාදන ලක්කන සද්ධා, සම්පක්ඛන්දන ලක්කන සද්ධා. ඊළඟට තියෙනවා පින්නතුනි සද්ධාහන සද්ධා. ඒ තමයි තමා තුළ ඇති කරගන්න ඕන පින්නතුනි සැකයකින් තොර පැහැදීම. දැන් සැබෑ පැහැදීම තියෙන්නේ සැකය මත නෙවෙයි. සැබෑ පැහැදීම තියෙන කෙනාගේ සැකයක් නැහැ. ඒ නිසා සැකමුසු පැහැදීමක් තියෙනවා නම් ඒක සැබෑ පැහැදීමක් නෙවෙයි. දැන් අපි නීවරණ ධර්ම පින්නතුනි අපි යටපත් කරනවා. මොකෙන්ද? සමත භාවනාව. එතකොට සමත භාවනාවෙන් නීවරණ ධර්ම යටපත් කරනකොට මේ සැකයත් අපි යටපත් කරන්න ඕන. සැකය දුරු කරන්න සැකය යටපත් කරන්න. එතකොට ශ්‍රද්ධාවෙන් පින්නතුනි අපි මෙන්න මේ අවශ්‍යයි මොකක් කරන්නද? සැක දුරු කරගන්න. ඊළඟට තියෙනවා පින්නතුනි හතරවෙනි කොටස තමයි ඕකප්පන සද්ධා. ඕකප්පන සද්ධා කියන්නේ සෝවාන් වීමේදී ඇතිවන ශ්‍රද්ධාව. බලන්න සෝවාන් තලයට යනකොට ශ්‍රද්ධාව තියෙනවා. ඒතර මේ ශ්‍රද්ධාව තමයි මූලික ලක්ෂණය. ආධ්‍යාත්මික ගමන සංවර්ධනය කරගන්න අවශ්‍ය කරන මේ දේ තමයි ශ්‍රද්ධාව. ඊළඟට පින්නතුනි ඕන ආගම සද්ධා. ආගම සද්ධා කියන්නේ නියත විවරණ ලබද්දී ඇති කරගන්න ශ්‍රද්ධාවයි. කොච්චර ශ්‍රද්ධාව ප්‍රබලද? ඊළඟට අවශ්‍ය කරන අධිගම සද්ධා. අධිගම සද්ධා කියන්නේ රහත් භාවයේදී ඇතිවන ශ්‍රද්ධාව. එහෙනම් ශ්‍රද්ධාව මූලික වශයෙන් අපි කිව්ව කොටස් දෙකයි. අමූලිකා සද්ධා, ආකාරවතී සද්ධා. ඊළඟට සද්ධාවේ මේ කොටස් 6 අනුව අපේ ජීවිතේ ප්‍රගුණ කරගත්තොත් අන්න එතෙන්ට අපි ගියොත් අපට පුළුවන් වේවි පින්නතුනි අවශ්‍ය ඉලක්කයට නිර්වාණයට අපේ කුසලතා වර්ධනය කරගන්න. ඒ නිසා එවැනි තත්ත්වයක් ඇති කරගන්නට ඔබට ශක්තිය, ධෛර්යය, අවබෝධය ලැබේවා කියලා අපි
ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ හිමවන්ත අමරසිංහ මහත්මයා. එතුමා ඊටාම ශ්‍රද්ධාවෙන් මේ කටයුත්ත බාරගත්තා. ලෝකේ බොහෝ දෙනෙකුට බණ අහන්න සැලැස්සුවා. එතුමාගේ අරමුණක් තියෙනවා මිය පරලෝ යන්ට යෙදුන පේදුරු මහතා, ලීලාවතී මහත්මිය, පුංචිහාමි මහත්මිය ඇතුළු සංසාරගතව මියගිය සියලුම ඥාතීන්ට පින් දෙන්න. ඒ නිසා මේ පින් මේ තිදෙනා ප්‍රමුඛ සියලු දෙනාටම අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය ලැබීමට මේ කුසල ශක්තියද හේතු වාසනා වේවායි හිමවන්ත අමරසිංහ මහත්මයා ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මේ ධර්මයේ ශ්‍රවණය කර ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාට දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. ධර්මය ශ්‍රවණය කරා වූ ලක්වැසි ලෝවැසි පිනට ලැබී සුපින්නතුනි, අද සජීවීව ඔබ වෙතගෙන මේ වටිනා සද්ධර්ම දේශනාව නිසි ධර්ම අවබෝධයකින් යුතුව අර්ථවත ලෙස සිදු කරා වූ අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ වන දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර දහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය රාජකීය පඬිත දර්ශනපති අප පින්වත් පූජ්‍යපද අවසරයි නම කියන්නට මාලින්බඩ පඤ්ඤාසාර අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගාශිර්වාදයම ලැබේවා. මේ සසුන් කෙතා සද්ධන්නට මේ ධර්ම දීපය ධර්මයෙන් බබලවන්නට උන්වහන්සේට තව තවත් නිරෝගී භාවයම උදා වේවායි අත්පත් වෙත්වායි ප්‍රාර්ථනා කරමින් සෝදානම් වන්නේ මේ සද්ධර්ම දේශනාව නිමා කරන්න. ඒ වගේම මේ සද්ධර්ම දේශනාව අද දින ශ්‍රවණය කරා වූ නැරඹු ලංකාවේ වගේම විදේශ රටවල සිට බොහෝ පිරිසක් අප දන්නවා මේ සද්ධර්ම දේශනාවල් නරඹන වග. ඒ නිසාම මේ මොහොතේ සමාජ මාධ්‍ය ඔස්සේ මුහුණු පොත හරහා නැරඹු ඔබ සියලු දෙනාටමත් උතුම් වූ නිදුක් නිරෝගාශිර්වාදයම ලැබේවා. සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම ලැබේවා ප්‍රාර්ථනා කරනවා. අද මේ සද්ධර්ම දේශනාව ඔබ වෙත ගෙනීම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරා වූ හිමවන්ත අමරසිංහ මහත්මයා ප්‍රධාන සියලු දෙනාටම නිදුක් නිරෝගාශිර්වාදයම ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම නැවත වරක් අපේ නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් සූදානම් වන්නේ මේ සද්ධර්ම දේශනාව නිමා කරමින් ඔබගේ නිවහනින් සමුගෙන යන්නටයි. සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. සුබ දවසක්.